අපි මේ කරන්නේ හතරවෙනි වීඩියෝ එක. මේකෙදි පුතේ අපි අලුත් ටෙක්ස්ට් ටිකක් ඉගෙන ගමු. කලින් වීඩියෝ එකේදී ඉගෙන ගත්තා BR tag එක. අපි BR tag එක භාවිතා කළේ line break කරන්න නේද? මොනවා හරි කරුණක් අලුත් පේලියකින් ලියන්න ඕන නම් අපි BR tag එක පාවිච්චි කරා. උදාහරණයක් විදියට පුතේ දැන් මම මේ ලියලා තියෙන එක වම් පැත්තේ ලියලා තියෙන එක අපි මෙහෙම server කියන එක වෙන් කරලා මෙහෙම ඈඩ් කරලා ලිව්වට දකුණු පැත්තේ ඒක පෙන්වන්නේ නැහැ. එහෙම ඈඩ් වෙන්නේ නැහැ කියලා මම කියලා දුන්නානේ. නමුත් මම server කියන එකේ අග BR tag එක දැම්මොත් file save select කරලා අපි refresh කරොත් මේ server කියන තැනින් වෙන් වෙනවා. එතකොට line break කරන්න. ඒ අලුත් line එකකින් පටන් ගන්න ඕන නම් යම් කරුණක් අපි ඊට කලින් BR tag එක දානවා. නමුත් මට ඕනේ මම BR tag එක අයින් කරලා නැවත save කරන්න. Ctrl S පාවිච්චි කරන්නම් මම save කරන්න. refresh කරමු. දැන් මට ඕනේ පුතේ මෙන්න මේ කොටස. මම මේ highlight කරපු කොටස වෙනම ඡේදයක් විදියටනේ තියෙන්නේ. මම BR tag එක දාන්න ගියොත් පුතේ මෙතනට දැන් මේ බලන්න BR tag එක දානවා. save කරා refresh කරා. එක පේලියක් පැන්නා. තව BR tag එකක් දාන්න ඕනේ මම. තව BR tag එකක් දාලා තව add කරන්න ඕනේ. ඔය විදිහට add කරන්න ඕනේ. එතකොට මෙතන server කියන තැනින් මේ server කියන වචනේ ළඟින් පහළට යන්න නම් මම BR tag දෙකක් දාලා මේක add කරන්න ඕනේ. එහෙම නැතුව අපිට පුළුවන් පුතේ මෙන්න මේ විදිහට කරන්න. මම නැවත තිබ්බ විදිහට හරි ගැස්සුවා. දැන් මම මේකට කලින් දානවා පුතේ P කියලා tag එකක්. P. මේ server කියනකට පස්සේ /p කියලා නවත්තනවා. P කියන්නේ paragraph කියන එක. P tag එකෙන් කරන්නේ P සහ /p අතර තියෙන කරුණු ටික ඡේදයක් කියලා paragraph එකක් කියලා browser එකට හඳුන්වලා දෙන එක. දැන් මේක එයා දන්නවා P සහ /p අතර තියෙන කරුණු ටික ඡේදයක් කියලා. දැන් මම මේක save කරොත් web browser එක කරන්නේ ඒ කොටස වෙන් කරනවා. BR tag එක වගේ නෙවෙයි. ඒ ඡේදයට කලින් ස්පේස් තියෙනවා. ඡේදයට පස්සෙත් ස්පේස් එකක් තියෙනවා. BR tag එක කියන්නේ තනි tag එකක්. P tag එක open tag එකකුත් තියෙනවා, close tag එකකුත් තියෙනවා. BR tag එකෙන් කරන්නේ line break කරන එක. P tag එකෙන් කරන්නේ ඡේද වෙන් කරන එක. BR tag එක දැම්මොත් line අතර ස්පේස් එකක් නැහැ. නමුත් P tag එකකින් P tag එකට කලින් සහ P tag එකට පස්සේ ස්පේස් තියෙනවා. ඒ කියන්නේ ඡේදෙ පැහැදිලිවම වෙන් කරලා පෙන්නනවා. අපි ඒ හින්දා මේ ටිකත් අපි වෙන් කර ගන්න ඕනේ හින්දා මේකටත් දාමු අපි පුතේ P tag එක. ඔයගොල්ලොත් මේ විදිහට ටයිප් කරලා පුරුදු වෙන්න. /p කියලා දාමු. මේකත් ඡේදයක් නිසා අපි P downloading කියන එකට පස්සේ ටිකක් තියලා /p දාමු. පේන්න තියෙන මම මේක පල්ලයට ගන්නවා. දැන් එතකොට එයා දන්නවා මේ කොටස ඡේදයක් කියලා. මේ කොටස ඡේදයක් කියලා දන්නවා. මේ කොටසත් ඡේදයක් කියලා දන්නවා. දැන් මම මේක සේව් කරලා රිෆ්‍රෙෂ් කරොත් ඔයගොල්ලන්ට පැහැදිලිවම මේ ඡේද තුන වෙන් කරලා පේනවා. අපි කලින් වීඩියෝ එකේ ඉගෙන ගත්තා font කියන tag එකක්. font tag එකෙන් කරන්නේ අකුරු විශාල කරන්න පුළුවන්, අකුරු වර්ග වෙනස් කරන්න පුළුවන් නේද? අකුරු වල වර්ණය වෙනස් කරන්න පුළුවන්. දැන් මම මේකට server කියන වචනේ මාතෘකාවක්නේ. මේ server කියන එක මාතෘකාවක්. මාතෘකාවක් හැටියට මේක විශාල කරන්න ඕනේ. දැන් මට අකුරු විශාල කරන්නත් ඕනේ. මේක තද පාට කරන්නත් ඕනේ නම් මට වෙනවා මේකට කලින් font tag එක දාන්න. font කියලා ලියලා size එක විතරක් වෙනස් කරමු. size සමානයි 6 දාමු. 6 කියලා දානවා. මට bold කරන්නත් ඕනේ. එතකොට මේකේ /b වලින් close කරමු. /font වලින් font එක close කරමු. දැන් මම මේක save කරලා refresh කරොත් ඔයගලන්ට පේනවා server කියන එක අකුරු විශාල වෙනවා, තද පාට වෙනවා. මේකෙදි මේ විදියට ලියන්න ගියොත් අකුරු විශාල කරලා, තද පාට කරලා, line break කර කර මෙහෙම වෙන් කරන්න ගියොත් කරදර නිසා
මේකට හදලා තියෙනවා පුතේ මාතෘකාවලට වෙනම ටැග්ස් ටිකක්. අපි ෆොන්ට් ටැග් එක පාවිච්චි කරන්නේ නැතුව ඒ ටැග්ස් පාවිච්චි කරන්න පුළුවන් මාතෘකා සඳහා. එතකොට headings වලට වෙනම ටැග්ස් තියෙනවා. දැන් මම පුතේ මේකට කලින් දැම්මොත් h1 කියලා ටැග් එකක් තියෙනවා. ඒක h1 කියලා ලිව්වොත් /h1 මම මේක සේව් කරලා රිෆ්‍රෙෂ් කරාම ඔයගලන්ට පේනවා අකුරු විශාල වෙලා ඩාර්ක් වෙලා. අකුරු විශාලත් වෙනවා බෝල්ඩ් වෙනවා දෙකම වෙනවා. ඒ විදිහට මේකටත් අපිට h1 කියන ටැග් එක පාවිච්චි කරන්න පුළුවන්. h1 කියන්නේ heading කියන එක. පළවෙනි heading එකේ හින්දා h1. වැහුවනේ නේ මං. ඒකයි මෙතන හරියටම වැහෙන්න ඕනේ. ඔයගලන්ට එහෙම වැරදි આવොත් ඒව හදන්න ආපහු තනියෙන්. හරි. දැන් පුතේ මේකේ h1 වෙනුවට h2 දාමු අපි. Control S refresh. අරට වඩා චුට්ටක් කුඩයි. ඒ විදිහට 6ක් තියෙනවා. headings tag 6ක් තියෙනවා. h3 ඊට වඩා තරමක් කුඩයි. save කරා refresh කරා. h4 කියන එක සාමාන්‍ය අකුරු වලට සමානයි. සාමාන්‍ය අකුරු වල ප්‍රමාණයට සමානයි. දැන් බලන්න මේක h4. මේ තියෙන අකුරු සාමාන්‍ය අකුරු වල ගානට සමානයි. මේකේ e අකුරයි මේ e අකුරයි සමානයි. හැබැයි බෝල්ඩ් වෙලා තියෙන්නේ. h5 කියන එකයි h6 කියන එකයි සාමාන්‍ය අකුරු වලට වඩා කුඩයි. මම පෙන්නන්නම්. h5 අරට වඩා කුඩයි. h6 කියන එක ඊටත් වඩා කුඩයි. ඒකත් බලමුකෝ. h6 කියන එක ඊට වඩා කුඩයි. එතකොට මතක තියාගන්න heading tags 6යි. h1 h2 h3 සාමාන්‍ය අකුරු වලට වඩා විශාලයි. h4 සාමාන්‍ය අකුරු වල ප්‍රමාණයට සමානයි. h5 h6 සාමාන්‍ය අකුරු වලට වඩා කුඩයි. එතකොට ඔයගොල්ලන්ට පේපර් එකේ තියෙන heading එක දිහා බලලා Taman තීරණය කරන්න ඕනේ මේක h1ද h2ද h3ද මොකක්ද කියලා Taman තීරණය කරන්න ඕනේ. හරි මම මේක පුතේ h1 කියලා දාන්න. මේකටත් අපි h1 දාමු. අප්ලෝඩින් එකට h1 ඉවර කරනවා මොකෙන්ද /h1 ක්ලෝස් කරගන්න බැරි වුණොත් එතනින් පල්ලෙහා ඔක්කොම heading එකක් හැටියට ගන්න යා. දැන් server downloading සහ uploading කියන එක headings හැටියට browser එක දානවා.